චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා යා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං තී. සද්ධාවන්ත පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, අද මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ WMG පොඩිමැණිකේ මහත්මිය ප්‍රදාන කොට තම පවුලේ ධම්මික, නිශාන්ත සහ සමීර රාජගුරු යන පුතුණුවරුන්ටද මදුසානී, නිසංසලා යන දියණියන්ලාටද මනුද, සිතුකි යන මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සෑම දෙනා මානුවර වටපොළුව බෝමළුව දෙවට පාරේ අංක 35B නිවසේ පදිංචි WMG පොඩිමැණිකේ මහත්මිය විසින් එතුමියගේ ස්වාමි පුරුෂයා වන MM ශ්‍රියානන්ද මහත්මයා අභාව ප්‍රාප්ත වී සත්මසක් පිරීම නිමිත්තෙන් සහ පෙබරවාරි මාසේ 19 වෙනි දිනට යෙදෙන එතුමාගේ 8 වෙනි ජන්මදිනය මුල් කොටගෙනයි මේ උතුම් ධර්මදේශනාවේ බැතිබර දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ. මෙම ධර්ම දානමය කටයුත්තෙන් රැස්වන්නා වූ පුණ්‍ය ශක්තිය මීට සත්මසකට පෙර පරලෝ සැපත් MM ශ්‍රියානන්ද මහත්මයාට අනුමෝදන් වෙත්වා නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද පොඩිමැණිකේ මහත්මියගේ පියාණන් ගුණතිලක අප්පුවාමි මාතාටත් මෑණියන් KM ඊන්මැණිකේ මාතාවටත් ශ්‍රියානන්ද මහත්මයාගේ පියාණන් ජෝන් සිඤ්ඤෝ මාතාටත් මෑණියන් ඇලන් නෝනා මහතාවටත් දෙපාර්ශවයේම නමින් මිය පරලොව සැපත් සියලුම පවුලේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුකින් අත් මිදේවා. එසේම අදිස්සියේ මිය පරලොව යන්නට යෙදුණු රෝෂිනී රාජපක්ෂ දියණියටත් කිසිදු ආත්ම භාවයක මෙවන් අකල් මරණයක් නොවීමටත් සසර දුකින් මිදීමටත් මේ පින් උපකාර වේවා. මේ පින් අනුමෝදන් වේවා. ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයේ ලබා දෙන WMG පොඩිමැණිකේ මහත්මිය ප්‍රදාන කොට පවුලේ ධම්මික, නිශාන්ත සහ සමීර රාජගුරු පුතුණුවන්ලාට මදුසානි, නිසංසලා යන දියණියන්ලට මනුද, සිතුකි යන මුණුබුරු මිනිබිරියන්ට සුජීවත්ව වාසය කරන පවුලේ සියලුම ඥාතීන්ට ලෝකවාසී සියලුම සත්වයන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී උතුම් ධර්මාවබෝධය ලැබී නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම දේශිකානන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයටත් ප්‍රඥා නාලිකාවේ අපේ මොණරාගල පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවයත් නිවන් සුවයත් ලබා ගැනීමට මේ පින් උපකාර වේවා කියලයි
පොඩිමැණිකේ මාත්මිය මානුවර වටපුළුව පදිංචි එතුමියගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා. එහෙමනම් ඒ සියලු පැතුම් සිතුම් බලාපොරොත්තු සියල්ල මුදුන්පත් වේවා. මියගිය සැමට උතුම් නිවන් සුව ලැබේවා. පින්වත්නි, මාතෘකා කරපු ගාථාව බොහොම ජනප්‍රියයි. ඕන තරම් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. ඒ අනුව මට අවශ්‍ය කරලා තිබුණා මේ මගෙන් කෙනෙක් ඉල්ලීමකුත් කළා. ආම්දුරුනේ අපි සංසාරේ කරලා තියෙන පව් පින් ඒවා දැන් අපි විඳිනවා කියලා කර්මයට කියනවනේ බණට. ඒවා විඳින ඇටි පොඩ්ඩක් කියන්න බැරිද? මම ඒ නිසා පොඩි කොලයක් අරගෙන ලියාගත්තා. ඵලයස හේතුඵලවාදී බුද්ධ ආගම. පටිච්ච සමුප්පාදය තමයි බුද්ධ ශාසනය. හේතුවක් නැතුව ඵලයක් එන්නේ නැහැ. යාදිසං වපතේ බීජං වපුරපු දේ අස්වැන්න. ඒ වාගේ කල්යාණකාරී කල්යාණං හොඳ දේ කළොත් හොඳ විපාක, පාපකාරීච්ච පාපකං. නරක දේ කරලා තිබුණා නම් ඒක විපාක දුකයි. හොඳ දේ සැපයි, නරක දේ දුකයි. එතකොට මේ ආත්මෙදී අපිට ඵලයක් වශයෙන් ලැබිලා තියෙනවා නම් මේ ආත්මෙදී අපි සමාජයේ වැදගත් පුද්ගලයෙක් වෙන්න වැදගත් විදියට හොඳ දෙමව්පියන්ට දාව. හොඳ තැනක වැදගත් ආත්මයක් වැදගත් ජීවිතයක් ලබලා තියෙනවා නම් කවුරු හරි. අද බලන්න කුලේ ගැනත් බලනවනේ අපි මොනවා කිව්වත්. දැන් අර පත්තර අරන් බලන්න. මනමාලියෙක් හොයනවා, මනමාලියක් හොයනවා, ඒ කුලේම දාන්නේ තාම. වැදගත් තැනක වැදගත් විදියට වැදගත් පවුලක සම්භාවනීය තැනක උපත ලබන්න හේතුව මොකක්ද? මේ ලැබිලා තියෙන ඵලේ. එහෙනම් අපි වැපුරුවේ මොනවද? ඒක අපේ බණ පොතේ පෙන්නනවා. පෙර ආත්මවලදී බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම. බුදුරජාණන් වහන්සේගේ රූපයක් නෙලනවා. දැන් බලන්න ලස්සන පිළිම තියෙන්නේ. දැන් මගේ බෝධියේ අත්ත කඩාගෙන වැටුණා. හරියටම පින්වත්නි අවසයා මාට පූජාව තියෙන වෙලාවේ අත්ත වැටුනේ. අතුට කීවත් කරන්න 1 ලක්ෂ ගාණක් ගියා. හිතලා බලන්න කොච්චර විශාලද කියලා. අවුරුදු 100ට පරණයි. අත්තක එක පැත්තක් කිලිම වැටුනේ පැරණි බුදු පිළිමේ උඩට. නුවර යුගයේ ප්‍රතිමාව. ලස්සනයි. උස්සන්න බෑ අඩුම තරමේ 20ක්වත් ඕන මේ පිළිමේ උස්සන්න. දාස් ගණන් වදපු පිළිමේ කැඩිලා ගියා. කැඩුනා. ඒකෙන් පෙන්නුවේ බුදු පිළිමේ වුණත් අනිත්‍යයි. හැමදාම තියෙන්නේ. අනිච්චාවත සංඛාරා. ජීවමාන බුදුහාමුදුරුවෝ පිරිනුවන් පෑවා නම් ප්‍රතිමා ගැන කවර කතාද? දැන් බෝධිය ළඟ පිළිමේ නැහැ. දොස්තර මාත්‍යේ කුදේ ආවා. ඒ මාත්‍ය හැම මාසෙම දාන දෙන කෙනෙක්. තරුණ කෙනෙක්. දානේ අරගෙන ඇවිල්ලා ඇහුවා ආඳුන්නේ පිළිමේ නැහනේ. මං කිව්වා මේම වුණා. බලාලා ගියා. දාවල 12 වෙනකොට ආව නෝනා එක්ක. පිළිමේ බලලා පිළිමේට සල්ලි ගෙවලා අවස 3 මාට පිළිමේ ගෙනාවා. ඒ පිළිමේ තමයි දැන් මේ වෙනකොට 10 ගණන් වඳින්නේ. එතකොට සංසාරේ බුද්ධ ප්‍රතිමාවල් ලොකුද පොඩිද කියලා නෑ. ගලෙන් අදපු එකද පිත්තලද කියලා නෑ. තිරුවානාගල්ද කියලා නෑ. මැටියෙන් ඇදුවද පාස්ටෝ පිරිස්ද ඒවා ඕන නෑ. බුදු පිළිමේ ඇන්දත් කමන්නේ. බුද්ධ ප්‍රතිමාවක් පූජා කරලා තියෙනවා නම් පූජා කළා නම් සංසාරේ අද යම්කිසි කෙනෙක් සම්භාවනීය තැනක රටේ පිළිගත් තැනක පිළිගත් ගෙදරක ඉපදිලා සමාජ ගරු නම්බු නාම ලබනවා නම්
ඒවා ලබන්න යාට හේතු වුණේ එයා වපුරලා තිබුණේ මොකද්ද? අර විදියට බුද්ධ ප්‍රතිමාවක් අටමා කුසල් වලින් එකක්. ඔය අටමා කුසල් වලින් එකක් බුදු පිළිමේ පූජා කරන එක. ඒම අපි පූජා කරලා තියෙනවා සංසාරේ. ඒ නිසා සම්භාවනීය තැන්වල බැබලෙන තැන්වල ඉපදිලා ඉන්නේ බුද්ධ ප්‍රතිමා පූජාවේ ආනිසංස. ඊළඟට මේ ආත්මෙදී මිනිස්සු යනවා ලස්සන වාහනවල. දැන් සමහර සංඝයාව ආන්දරගොල්ලොත් යන්නේ. සමහරු ඒවට බයිනවා ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනවා. ආන්දරොත් පින් කරලා තියෙන්න ඕන. කෙනෙකුට කාර් එකක්, බයිසිකලයක්, මොනවාරි වාහනයක් සම්පතක් නේ. ලැබිලා තියෙනවා නම් ඒ අය කරලා තියෙන මොකද්ද? සංසාරේ ඔය පාලං අදපු එක. පාරවල් අතුගාපු එක. මිනිසුන්ට පයින් යන්න පුළුවන් විදියට ඒ දඬු අදන එක. සෙරෙප්පු පූජා කරන එක. වයසක අයට ඇවිද ගන්න වාරු නැති වුණාම කෝටු කෑල්ලක් හරි සුද්ධ කරලා මේ වාරුවෙන් යන්න කියලා පූජා කරන එක. ඒවා කරලා තිබුණාම හොඳ පාලමක් හදලා තිබුණා නම් ප්‍රාඩෝ එකක් ලැබෙයි. ඔය බොරුයි කියන්න බෑ. දැන් පෞගිය දාක පිරිත් නූලක් බඳින්න ආවා කාර් එකක්. තරුණ ළමෙක් තව දියුණු වෙන්න ඕනේ පිට රටක ඉන්නේ. කෝටි 2,45,000යි. 2,45,00,000යි කාර් එක විතරක්. එතකොට ඔච්චර දීලා කාර් එකක් ගන්න තව කෝටි කීයක් තියෙන්න ඕනද? සල්ලි ටික ඔක්කොම දාලා කාර් ගන්න නැහැ නේ ජීවත් වෙන්න එපා. ඒ දඬු පාලං සමාජෙට දැන් සක්දෙව් රජුරවන්ට දිව්‍යම රත ලැබුණා. ඩ්‍රයිවරුත් එසේ මෙසේ කෙනෙක් දේව පුත්‍රයෙක් මාතලි. අශ්ව කරත්ත. බලන්න. එලිසබෙත් රාජිනිය තාම යන්නේ අශ්ව කරත්තේ. අපිට වික්ටෝරියා වේල් හදලා දුන්නා. මෙලෝ මේ ආත්මෙදිම ලැබිලා අවුරුදු 90 පැනලා. රත වාහන ලැබෙන්නේ සමාජේ බොහෝ අයට පිහිට පිණිස උදව් පිණිස. පාරවල් හදන එක, පාලං හදන එක, බෝක්කු හදන එක. මේ මිනිසුන්ට පයින් උන්ට යන්න සැපට. ජරාව තියෙන තැනක යන්න බෑ. කැලේ යස්සේ යන්න බෑ. ඒවා කරනවා නම් ඒ බඳු කෙනාට රත වාහන ලැබෙනවා. ලස්සන ඇඳුම් ලැබෙන්න. වස්ත්‍ර ලැබෙන්න නම් දැන් බලන්න සමහරු අඳින ඇඳුම් වලට ගොඩාක් ආස කාන්තාවෝ. මොලේ තියෙන එකෙක් නම් ඔළුවේ මොලේ තියෙනවා නම් කවදාවත් පිරිමියෙක් නෝනලා එක්ක ඇඳුම් ගන්න නම් යන්නේ නැහැ. ඔළුවේ මොලේ තියෙනවා නම් ඒක ඒ වැඩේ කරන්නේ. උදේ 8ට ගිහිල්ලා එළියට එන්නේ රෑ 10ට. ගන්න දෙයක්වත් නැහැ. ඇදලා බලලා ගන්න සල්ලි නැහැ. නමුත් S2ට ඕනා. සමහරු එහෙම මොකක්වත් බලන්නේ නැහැ. පුදුම විදිහට ඇඳුම් ලැබෙනවා. අපේ පන්සලේ ආච්චි කෙනෙක් හිටියා අර දුප්පත්. ඒ ආච්චි හැමදාම එක දවසට එක චීත්තය යඳින්නේ. කොහොමද ඉඟා කන ආච්චි. මොකද හැමදාම එන කෙනෙක් බත් පාර්සලේ කොයි චීත්තෙකුයි දීලා යනවා. ඔන්න ලැබීම. එතකොට ලස්සන ඇඳුම් ලස්සනට අඳින්න නම් මොනවද කරලා තියෙන්න ඕන? සංසාරේ සිල්වත් ගුණවත් පුතුමන්ට සිවුරු පූජාව. උපාසක උපාසිකාවන්ට සිල් ගන්න සුදු ඇඳුම්. පාසල් ළමයින්ට ඉගෙන ගන්න ඉස්කෝලේට ඕන කරන වස්ත්‍ර. වත්තදෝ හොති වන්නදෝ. වස්ත්‍ර පිදීමෙන් තමයි ලස්සන ලැබෙන්නේ. ශරීර ලස්සනයත් එක්ක මේ අඳින ඇඳුම් වල වටිනකම ලස්සන.
කොච්චර ඇඳුම් තියෙනවද? ලස්සන ඇඳුම් ලැබෙන්න නම් අපි වස්ත්‍ර පූජා කරලා තියෙනවා. දැන් අද මිනිස්සු සමහරු බලන්න මගුල් ගේකට එම ගියා. දැන් මන් දන්නවා එක ගෙදරක දුව කසාද බඳිනවා කියලා පවුල පිටින්ම ගියා ඉන්දියාවට. ටිකට් අරගෙන ඉන්දියාවේ ගියා. මොකටද ඉන්දියාවට ගියා? ඇඳුම් ගන්න. ඉන්දියාවේ වෙනම තියෙනවා කාංචිපුරම් කියලා ගමක්. කාංචිපුරමේ තමයි සාරි තියෙන්නේ. සමහර සාරි ලක්ෂ 5යි ලක්ෂ 20යි. මේ මගුල් ගෙදර සාරි ගණ්ඩයි ඒ අය ඒට ගියේ. ඒ වගේම රසවත් කෑම බීම අපිට ලැබෙනවා. අපිට ඕන තරම් දැන් බලන්න කොරෝනා කියලා නෑනේ. කටට රාට බොම ප්‍රනීත කෑම. සබ්බේ සත්තා සෑම සතෙක්ම ජීවත් වෙන්නේ කෑමෙන්. කෑමේ රස හොයන එක වැරදි. කන්නේ මොකටද කියලා තේරුම් අරගෙන කන්න ඕන. නමුත් රසට ලැබෙනවා නම් ඒක වළක්වන්න බෑ. රසට ලැබෙන්නේ මොකද? සංසාරේ මිනිස්සුන්ට කන්න දුන්නු නිසා. ඔය දුප්පත් අයට ඉංගන අයට රසට කෑම. ඉඳුල් වෙච්ච ඒවා නෙමෙයි. පිණුම් වෙච්ච ඒවා නෙමෙයි. මං කනවට වඩා රසයට සුවඳට කෑම අදලා පූජා කරනවා නම්, බෙදා දෙනවා නම්, පූජා බුද්ධියෙන් දෙනවා නම්, අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා නම්, ඒම රසයට කෑම දුන්නු අයට ගිය තැන රසට කෑම ලැබෙනවා. එයා හරි රසට කන්නේ. එයාට ලැබෙන නෝනා වුණත් රසයට උයන්න පුළුවන් කෙනෙක්. සමහර විට නෝනාට ලැබෙන මහත්තයට පුළුවන් රසයට උයන්න. නෝනා ආඩම්බරෙන් කියනවා. දැන් බලන්නකො පබ්ලිෂ් මහත්තයා. ඒ නෝනා කොච්චර වාසනාවන්තද? කොච්චර රසට උයනවාද? ඔන්න රසට කෑම. අහිංසකයෝ එන වෙලාවේ කෑම තියාගෙන නෑ කියන්න හොඳ නෑ. අපි බඩගින්නේ හිටියත් කමන්නේ. තව කෙනෙකුගේ බඩ පිරෙන්න යමක් දෙනවා නම් ඒක මේ ආත්මෙට විතරක් නෙමෙයි. සංසාරේ බුදුහාමුදුරු කොච්චර දුන්නද? එක දවසක ලෝකෙම බුදුහාමුදුරන්ට කොච්චරනම් බුද්ධ පූජා තියෙනවද? දළදා මාලිගාවේ ලෝලු 32ක් ප්‍රණීත දානේ රාජභෝජනේ තාම දෙනවා. දැන් අපි මේ බණ කියන ප්‍රඥානාලිකාවේ මූලස්ථානේ අග්‍රශ්‍රාවක විහාරෙත් සැරියුත් මොගලන් ධාතුන් වහන්සේලාට තේවාව කර කර ප්‍රණීත දානේ පූජාව ඒ විසිගගා. ඇයි ඒ උත්තමිය දුන්නා. දැන් ඒ අය ජීවතුන් අතර නෑ. නමුත් අර දීමේ ප්‍රතිඵල ඒ නමටත් ලැබෙනවා. රූපේ නෑ. ඒ නමට. වෙන ආගම්වල බලන්න කොහේ හරි ඒ ආගම්වල දෙවියන් වහන්සේලාට බත් පූජා කරන්නේ. කොහෙවත් නෑ. ඊටිපන්දමක් ගන්නවා, එච්චර අඳුන් කූරක් ගන්නවා. මල් ටිකක් තියෙනවා. අපි එහෙම නෙමෙයි. පළතුරු ගෙඩියේ ඉඳලා කිරිපැණි ඉඳලා ප්‍රණීත අග්‍ර කොටස දෙන්නේ. ඉස්සර බුද්ධ පූජාව තියෙන නිසා ලුණු බලන්නේ. ඒමත් තිබුණා සද්දාව. කුඹුරේ නෙලා ගන්න පළවෙනි දේ බුදුහාමුදුරන්ට. ගයේ එන පළවෙනි ගෙඩිය බුදුහාමුදුරන්ට. ආමුදුරන්ට කියලා ගේන්නේ ඒකයි. ඒ නිසා අපි හොඳට දන් දීලා තිබුණා නම් මේ ආත්මේ හොඳට කන මිනිස්සු දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න එපා, වෛර කරන්න එපා. අපි දීලා නැහැ. ඒ අය දීලා තියෙනවා. ඒ අයට ලැබෙන්නේ ඔක්කොම රස දේවල්, ප්‍රණීත දේවල්. ඒ පිනේ ඇති. හේතුඵලයේ කියන්නේ ඒකයි. ඊළඟට ඇව්වා ලස්සන හොඳ ගොඩ නැගිලි ගෙවල්. දැන් බලන්න අදන ගෙවල්. එකට එක දෙවනේ නෑ, ලෝන් දදා ගෙවල් හදලා. ටයිල් වල ගාන. වැසිකිලි. එක ගේකට මං ගියා. තාප්පේ උඩ කාක්කා හිටියම
ගේ ඇතුලේ ලයිට් පත්තු වෙනවා. කොහොමද වියදම? හැම තැනම CC කැමරා. ඇඳ පුටු ඒ ගොඩනැගිල්ලට අවශ්‍ය කරන බඩු මුට්ටු. මේ සෑම දෙයකින්ම පරිපූර්ණ සමහර ගෙවල් මැද්දේ ස්විමින් pool. පීන ඉන්නත් පුළුවන්. කුස්සියට ගියා මේක දිව්‍ය ලෝකයක්. වැසිකිළියට ගියා මේක ඇතුලේ නිදා ගන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි. පිගං ගඩොල් අල්ලලා තීන්ත ආලේප කරලා. ලස්සන මන්දිර මාලිගා වාගේ ගෙවල් පන්සල් මේවා ලැබෙන්නේ කොහමද කියලා. මේවල ජීවත් වෙන්න කරපු පින. මේවල ජීවත් වෙන්න කරපු පින තමයි පෙර ආත්මවලදී පින්වත්නි සමාජේ කාටත් සමාජ කියන්නේ පොදුවේ ජීවත් වෙන සියලු දෙනාට උදව් උපකාර වෙන විදියට ඔය ධර්මශාලා ප්‍රජාශාලා ඔය සමිති ශාලාවල් අදන එක පොදු කටයුතු සඳහා සක්දෙව් රජුරුවොත් ඇදුවා මේ මගමානෝ කාලේ. සුධර්මා නැමැති දිව්‍ය සභාව ලැබුණේ එකයි. ඔන්න බලන්න පින කාටත් පොදුවේ පරිහරණයේ පිණිස. ඒකනේ පන්සල් අදලා සංඝිකෝ පූජා කරන්නේ. අතීත අනාගත වර්තමාන තුන් කාලෙටම අයත් සංඝයාට. එන යන සංඝයාගේ පරිහරණයේ පිණිසයි කියලා මිනිස්සු පූජා කරන්නේ. ධර්මශාලා සමිති ශාලා දාම් පාසල් ගොඩනැගිලි මේවා අදලා දුන්නම Tamanට ඉන්න ලස්සන ගෙවල් දොරවල් ආවාස පාසුකම් ලැබෙනවා. ඊළඟට මේ භවයේදී ලස්සන කඩවසම් පෙනුමකින් ඉන්න නම් ඔය බලන්න සමහර ළමයි ඉන්නේ උසයි උසට ශරීරන මහත. දැන් සමහරු දිහා බලන්න උසයි කෙට්ටුයි සමහරු මහතයි කොටයි කඩවසම් නැහැ. කඩවසම් පෙනුමක් ලැබෙන්න නම් කඩවසම් කියන්නේ ලස්සන. දැන් විසාකට තිබුණා පංච කල්යාණි. කඩවසම් කියන්නේ හොඳට පපුව පළල් වෙලා හොඳට නහඹර හොඳ යෞවන පෙනුමක්. කඩවසම් කියන්නේ ඒකයි. කඩවසම් ජීවිතයක් ලබන්න නම් පෙනුම ලබන්න නම් මොනවද කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා. බලන්න අපි හිතන්නේ මල් පිදුමේ ආනිසංස තමයි රූපේ. කඩවසම් වෙනවා. ඉස්සර අපි පොඩි කාලේමනේ ආච්චි කියනවා අවස් වෙනකොට මල් කඩන්න. අපි බෑ කියනවා. බෑ කියනකොට ආච්චි මොකද කියන්නේ? ළමයෝ හොඳට මල් පූජා කරපුන් තමයි ලස්සනට ඉපදෙන්නේ. ඉතින් නංගි මල්ලි අපි ඔක්කොම තරගෙට මල් කඩන්න දුවනවා. ඇයි මේ ලස්සන? සල්ලි දීලා ගන්න බෑ. මනුස්ස ලෝකේ උපදුනාම කඩවසම් පෙනුමක් රූපයක් තියෙන්න ඕන. රූපප්පමානෝ රූපප්පසන්නෝ. බොහෝ අය රූපෙට පෑදෙනවා. බොහෝ අය පෑදෙන්නේ රූපෙට. හොඳ කඩවසම් පෙනුමක් තියෙන කෙනෙක් සමාජයට ආවම එයාට පිළිගැනීමක් තියෙනවා. එයාගේ රූපෙට වසී වෙන කොටසක් ඉන්නවා. දැන් බලන්න වෙළඳ දැන්වීමේම දාන්න හොඳ කඩවසම් අයව තෝරගන්න. කඩවසම් පෙනුමට මේක හරියනවා කියලායි කියන්නේ. ඒ මේ ලස්සන. කවුරුත් ආසයි ලස්සනට ඉන්න. බුදුහාඳුරු කොතනකවත් කිව්වේ නෑ අවලස්සනට හිටපල්ලා නෑ ලස්සනට ඉන්න ඕන. ලෝකේ පාළ වෙච්ච කඩවසම් උත්තමයා බුදුහාඳුරු. උන්වහන්සේ 5 ලක්ෂ ගාණක් බුදුවරුන්ට මල් පූජා කළා. මේ වන මල් පූජාව. හරි ලේසි වැඩක්. සිතුල් පව්වේ ආඳුරු නමක් ඇඬුවානේ. රෑ අඬනවා ආඳුරු. ඇයි අඬන්නේ? අනේ මල් නෑ පූජා කරන්න කැලේ මල් තියෙනවා. උපසම්පදා වෙච්ච අපිට තානම් මේ ගයේ මලක් කඩන්න. තානම් කවුරු හරි කඩලා දෙන්න ඕන. මේ ආඳුරු අඬනවා. අනේ මං තනියෙන් ඉන්නේ සාමනීරයෙක් නෑ. කැලේ මල් තියෙනවා කඩා ගන්න විදියක් නෑ. මල් පූජා කළේ කරගන්න විදියක් නෑ කියලා ආඳුරු අඬනවා. මේ කාගෙන හිටියා මහේසාක්‍ය දෙයියෙක්. දෙයියා ඉරිදි බලෙන් දිව්‍ය ලෝකේ තියෙන සේපාලිකා ගාක් ගෙනල්ලා ඉටෙව්වා සිතුල් පව්වේ.
මුලින්ම මනුෂ්‍ය ලෝකෙට සේපාලිකා කාවි දිව්‍ය ලෝකෙන්. අර ආන්ද්‍රුවන්ගේ ඇඳීම නිසා උදේ පහමාර වෙනකොට සේපාලිකා ගයේ මල් ඔක්කොම බිමට වැටෙනවා. දෙයියෝ ගස් ඔල්ලනවා වාගේ. අර ආන්ද්‍රුව උදේ නැගිටලා බලනකොට මිදුල පුරා මල් ලස්සනයි. මල් ටික ඇවිඳලා වතුර ඉයලා පිරිසිදු කරලා බුදු ආන්දුරන්ගේ ශ්‍රී පතුල් ළඟ තියලා මේ ආන්දුර හැමදාම වැන්දා. වන්න ගන්ධ ගුණෝපේතං මේ පාට ඇති සුවඳ ඇති මල් බුදු ආන්දුරනේ මම පූජා කරනවා. ඒම පූජා කරපු අය සංසාරේ ඉපදෙනකොට කඩවසම් පෙනුමක්. මෙතන කියන්නේ කඩවසම් පෙනුමක්. ඔය මිනිස්සු දැනුත් ඔය ඕන් නැති වියදම් කරන්නෙම රූපේ ලස්සන කරන්නේ. කොච්චර නාස්ති කරනවද? රූපෙට ගන්න. පින්වත්ටි ආඳුර නම බණට කිව්වා ලංකාවේ ලොකු සබන් ලංකාවේ වෙච්ච එකක්. ලොකු සබන් කම්පැනි එක සබන් ඇදුවා. ඒ සබන් පාට දාලා අදාන්න ඉස්සර රතු පාට සබන් තිබුණා. කා පාට සබන්, කොළ පාට සබන්. මේම පාට දෙක තුනක් දාලා අලුතෙන් සබන් කෑල්ලක් හදන්න යෝජනා කරලා මික්සර් එක ඇදුවා. ಜಾති ඔක්කොම දාලා. මේ ලංකාවේ ඇත්තට වෙච්ච දෙයක්. මේක අදා ගන්න කලින් ගල්ුණා. මොකක් හරි වරදකින් මිදුණා. දියර ටික. දැන් මේක කැතයි. එක එක පාටට තියෙන්නේ. මිනිස්සුන්ගේ ඇස් දෙක පුරුදු වෙලා තිබුණේ රතු සබන් ගාන එක්කෙනා රතු පාටමයි ගන්න. සුදු පාට සබන් ගාන එක්කෙනා සුදු පාට සබන්මයි ගන්න. අපිත් එමයයි. එයාට වෙන සබන් සමාලට ශරීරයට සමට ඔරොත්තු දෙන්නෙත් නැහැ. ඒ සුවඳ ඕන. කඩේට යවලා ගේන්න කියන්නේ නමක් කියලා මෙන්න මේ සබන් කැටේ අරන් වරේ. ඒමයි සබන් පාවිච්චි කළේ. දැන් මේක ඇස් දෙකට බලනකොට එක එක ජෙලි කෑලි දාලා වාගේ. දැන් කෝටි ගානක පාඩුවක්. දැන් මොකද කරන්නේ? දැන් විශේෂඥ කෙනෙක් ගෙනල්ලා ලැබුවා දැන් මේ පාඩුව. එයා යෝජනා කළා මේ ඔක්කොම චූටි කෑලි වලට කපන්න. චූටි කෑලි ජෙලි කෑලි වාගේ කපන්න. කපලා සුදු පාට සබන් එකක් හදලා සුදු පාට සබන් එක මැද්දට මේවා දාලා උඩින් ආයි සුදු දාන්න. එතකොට අර වීදුරුව වාගේ ඇතුලේ පේන්නේ නිල් පාට, දම් පාට, කොළ පාට සබන්. ලස්සනයි. සතුටු වෙලා ඇදුවා. ඇදුණාට විකිනෙන්නේ නැහැ. ඇයි මේක දැක්කම මිනිස්සුන්ට අමුතුයි. ඇතුලේ නිකන් දම් පාට අරව මේව තියෙනවා වීදුරු කෑල්ලක් වාගේ. පුරුදු නැහැ. දැන් විකිනෙන්නේ නැත්තම් මොකද කරන්නේ? දාන්න කිව්වා දැන්වීමක්. මොකද්ද දැන් මේ? රුවැත්තියන්ගේ රුව වඩන සබන්. කඩවසම් පෙනුම රකින්න සබන්. දැන් මේ කියන්නේ ලස්සන අයගේ ලස්සනයි වඩන්නේ. කඩවසංකාරයන්ගේ කඩවසම් බවයි මේකෙන් වර්ධනය වෙන්නේ මේක ගැව්වොත්. ලස්සන නැති එක නෙමෙයි මේ කියන්නේ. රුවැත්තියන්ගේ රුව වඩන සබන්. රුවැත්තියන්ගේ රුව වඩන සබන් කිව්වම සබන් ටික ඔක්කොම විකිනෙන්න පටන් ගත්තා. කවුද වැඩිපුර ගත්තේ? නාකි ආච්චිලා. රුවැත්තියන්ගේ රුව වඩන සබන් කිව්වම නාකි ආච්චිලා ටික ඔක්කොම ගන්න පටන් ගත්තා. කඩවසම් පෙනුම වර්ධනය කරන සබන් කිව්වම නාකි සියලා ඔක්කොම ගන්න පටන් ගත්තා. මාසයක් යනකොට සබන් ස්ටොක් එක ඉවර වුණා. පස්සේ ඒ සබන් කෑලි ඉල්ලන්න පටන් ගත්තා. ආයි ඇදුවේ නෑ. ඒක අර පාඩුව පියව ගන්න ඇදුවේ නමුත් ලාභ දෙගුණයක් වුණා. ඇයි අපි ආසයි මේ ශාරීරික ලස්සන හැමදාම තියාගන්න. ඒකට කරන්න තියෙන පුංචි දෙයක් මේ ක්‍රීම් ගගා විකාර කරන එක නෙමෙයි. උදේ අවස බුදු ආමඳුරන්ට බෝධියට චෛත්‍යයට ත්‍රිවිධ චෛත්‍යයටම මල් වට්ටි කරන් ඕන නැහැ. මල් දෙක තුනක් හරිගෙන අල්ලා තියලා දන ගාලා වැන්දා. ඒක Tamanට සැප පිණිස පවතිනවා. ඒකයි කිව්වේ ඵලෙ
කඩවසම් වීමට හේතුව තමයි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරපු එක. ඊළඟට ඇව්වා මේ භවයේදීම ප්‍රියමනාප වෙන්න නම් සමාජයේ ගෞරවයක් නෑයෝ අතර, යාළුවෝ අතර, පාසලේ නම් ශිෂ්‍යයෝ අතර, ශාසනයේ නම් ආම්දුරුවෝ අතර, පාර්ලිමේන්තුවේ නම් ඇමතිගොල්ලෝ මැද්දේ, ගමේ නම් ගම මැද්දේ, ඔෆිස් එකේ සියලු දෙනාගේ මැද්දේ ප්‍රියමනාප වෙන්න. කවුරුත් ප්‍රිය කරන්න, ගරු කරන්න. ගරු කරනා, ප්‍රිය කරනා සංග්‍රහ කරන්න. පියචක්කු දකින කෙනා සතු මේ හොඳ ඇසකින් බලන්න, නපුරු ඇයකින් වපර ඇයකින් නෙමෙයි. මනුසානම් පියෝ හෝති, මිනිසුන්ගේ ප්‍රියභාවය වඩන්න නම්. එහෙම ඉන්නවා නම් කවුරු හරි එයාට ඒව ලැබුණේ කොහමද? මෙච්චර ගෞරවයක් සමාජයේ, මෙච්චර පිළිගැනීමක්. එයා එනකොට මිනිස්සු නැගිටිනවා. එයාට ගරු නම්බුනාම කියලා කතා කරන්නේ. ඇයි එහෙම මිනිහෙකුට ලැබිලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝගේ ධර්මයට අනුව සංසාරේ ඥාතීන් අතර සමගියෙන් හිටියා. අම්මගේ පැත්තේ, තාත්තගේ පැත්තේ නෑයෝ. ඥාතීනං උත්තමෝ හෝති, නෑයෝ අතර උතුමෙක් වුණා. නෑයෝ දුකට පත්වෙච්ච වෙලාවේ උදව් කළා. නෑයන්ගේ සතුටට සතුටු වුණා. විපතක් කියලා දැනගත්ත ගමන් දිව්වා. අසනීපයි කියලා දැනගත්ත ගමන් ගියා. විවේක තියෙනවා නම් ලෙඩින් ඉන්න වයසට ගියේ තමන්ගේ නෑයෝ බලන්න යන්න ඕන. නිකන් යන්නත් හොඳ නෑ, මොනවාරි අරගෙන යන්නත් ඕන. පොඩි ළමයි ඉන්න තැනකට මොනවාරි ගෙනියන්න ඕන. වයසක අය ඉන්න තැනට යනකොට ඒ අයට මොනවාරි ගෙනිච්චම හරි සතුටුයි. ඉස්සතින් යන්නේ ඒක නෙමෙයි. මෝනිච්චාවට යනවා නෙමෙයි. අවංකව නෑයන්ට, මිත්‍රයන්ට ද්‍රෝහිකන් නොකර ඇතුලේ එකයි එළියේ එකයි නැතුව ඉන්න තැන ಗುಣ කියලා නැති තැන බැන ඉන්නවා නම් එහෙම කෙනෙක් නෙමෙයි. එහෙම කෙනාට කවුරුත් නැහැ. අසරණයි. ඉන්නවාද ඕන තරම් එහෙම අසරණ වෙච්ච අය. කාත් කවුරුත් නැහැ. දැන් කොරෝනා කාලේ අරියට ලැබිච්ච තැන් තිබුණේ. අඳුරන් නැති අය පවා ගෙනල්ලා දීලා ගියා. සමාජේ ප්‍රිය මනාප භාවයක් ඇති වෙන්න නම් එහෙම අපි ජීවත් වෙනවා නම් කවුරු හරි සමාජයේ කාගෙත් දිනාගෙන ඒවා දැකලා ඉරිසියා කරන්න එපා. එයාගේ පස්සේ මොන මොහොතේ බැලුවත් පිරිසක් ඉන්නවා. එයාට මගුලක් මරණයක් කරන්න විදියක් නැහැ. පිටට කියන්න දෙයක් නැහැ. අපෝ ඔක්කොම පවුල ඇතුළෙම ඉන්නවා. නෑයෝ ටික එකතු වුණාම වෙන කවුරුත් ඕන නැහැ. එහෙම ඉපදිලා ජීවත් වෙනවා නම් කවුරු හරි ඒකට කාරණාව සංසාරේ නෑයෝ අතර සමගියෙන් හිටියා. බේද නෑ, බින්න නෑ. එකමුතුකමෙන් අම්මගේ පැත්තේ, තාත්තගේ පැත්තේ නෑයෝ එක්ක කටයුතු කළා. ආශ්‍රය කරන යාළුවන්ට වංචා බොරු නෑ. අසල්වැසියන්ගේ දුකේදී පිට වුණා. අසල්වැසියන්ට දැන් බලන්න කොරෝනා ඇදිලා කියලා දොර වැව්වම ඒ අයව කොන් කරන්න හොඳ නෑ. මොනවද දෙන්න ඕන. උයලා දෙන්න ඕන. ඒ මිනිස්සු පව් ලෙඩ වෙලා. අපිට තියෙනවා නම් අපිට ගේ ඇතුළට යන්න බැරි. දොරකොඩ තියත හැකි. අරගන්න. දොරකොඩ තියලා කෝල් එකක් දෙන්න පුළුවන්. මෙන්න මං කෑම ගෙනල්ලා තිබ්බා ගන්න. තව මොනවාරි ඕන නම් කියන්න. ඒ මානසිකත්වයක් අපි ළඟ තියෙන්න ඕන. ඊළඟට මේ භවයේදීම හොඳ විශ්වාසවන්ත ස්වාමි පුරුෂයෙක් භාර්යාවට ලැබිලා තියෙනවා. හොඳ ගුණ යාපත් පතිනියක් ස්වාමියෙකුට ලැබෙන්න ඕන. එහෙම ලැබිච්ච පවුල් නැතුව නෙමෙයි තියෙනවා. සම සද්ධා, සම සීලා, සම ඡාගා, සම පඤ්ඤා. ගුණධර්ම හොඳට පොරොන්දම් වෙච්ච දෙයියෙක්, දිව්‍යාංගනාවක් වාගේ ඉන්න පවුල් තාම තියෙනවා ලංකාවේ. නැතුව නෙමෙයි. කොච්චර වයසට ගියා ඉන්නවද තාම ආදරෙන් වෙලිලා. උඹ බම් බොලන් කියන්නේ නැතුව, දුක් නොදකින් නොකිය හරි සතුටින් සමාදානෙන් ජීවත් වෙන
ඒ අයට ඒවාගේ හොඳ ලස්සන පවුලක් ලැබුණේ මොනව කරලා දන්නවද? බුදුහාමුදුරු වැඩ ඉන්න බුද්ධ මන්දිර ධාතු මන්දිර ඒවා සැරසිලි කළා. මේවා මේ අටුවාවේ තියෙන්නේ. මේ කාපට් බුදුහාමුදුරගේ කුටියට කාපට් දානවා. පලස කියන්නේ ඊළඟට ඔය කර්ටින් දානවා. ලයිට් වැල් දානවා. මල් වඩන් දානවා. ඔය තියෙන්නේ ලස්සනට සරසලා. ඔය සමහර පන්සල් වලට ගිහින් බලන්න. ධාතු මන්දිර, බුද්ධ මන්දිර, පිට රටවල් වලට ගිහින් බලන්න. බුද්ධ පූජාව තියෙන භාණ්ඩ ටික බැලුවම පුදුම හිතෙනවා. දැන් දළදා වහන්සේ දළදා මාලිගාව වටේටම තියෙන රත්තරන් දොරවල්, රත්තරන් කරඬු, රත්තරන් පාත්‍රවල පූජාව, රිදී පාත්‍රවල පූජාව මේ බලන්න. තාම මිනිස්සු කරන්නේ. ඕවල විපාක නැත්තම් මිනිස්සු කරන්නේ නැහැ. ඔය තාම කරනවා. අර කූරගලට ගිහින් බලන්න යාම්දුරු. නෙල්ලිගලේ යාම්දුරු කරන පූජා. ඒ දැන් අපේ මහබෝධියේ කරන ධාතු පූජාව. ඒ වාජන ටික දැක්කම සද්ධාව වැඩි වෙනවා මිනිහෙක්ගේ. අපේ අග්‍රශ්‍රාවක පන්සලේ දාලා තියෙන කාපට් එක දැක්කම සමහරට පාගන්න හිතෙන්නේ නැහැ. ඒ කොට්ට ටික දැක්කම කාටද මේ බුදුහාමුදුරුවන්ට? ලස්සන සැරසිලි කරපු අයට තමයිලු ලස්සන පෞල් ජීවිතයක් ලැබෙන්නේ. බුද්ධ මන්දිරයක් සැරසිලි කරනවා කියලා මේ විකාර වැඩ කරන්න කිව්වා නෙමෙයි. කෙනෙකුගේ ශ්‍රද්ධාව ඇති වෙන විදියට දැක්කම වඳින්න අකමැති කෙනාටත් අත් දෙක ඉබේම එකතු වෙන්න ඕන. ශ්‍රද්ධාව නැතුව සමහරු ඔය ඊටන් ඉන්නවා. නමුත් සමහර තැන් වලට ගියාම එයාටත් හිතෙනවා වඳින්න ඕන. ඒම ලස්සනට සැරසිලි බුදුහාඳුරු වෙනුවෙන් කරපු අයට ඉපදෙන ආත්මවලදී බැඳිනකොට හොඳ ස්වාමියෙක්, හොඳ භාර්යාවක්. දැන් සමහර ගෑණී මිනිහයි නිකන් යකු වාගේ, මල මිනිහෙක් මල පෙරේතියක් වාගේ. සමහර තැන්වල අනේ රූපෙත් එමයයි, ගුණයත් එමයයි. ඊළඟට බලන්න තව එකක්, අම්මයි තාත්තයි දෙන්නම ජීවත් වෙනවනම් දැන් බෝ ළමයින්ට අපි දැකලා තියෙනවානේ. ඉන්නේ සමහරට අම්මා නැහැ. අම්මා මැරිලා නැත්තම් දාලා ගිහිල්ලා. සමහර ළමයින්ට තාත්තා නැහැ. එක්ක මැරිලා නැත්තම් දාලා ගිහිල්ලා පැනලා ගිහිල්ලා. සමහර ළමයින්ට මේ දෙන්නම නැහැ. අම්මත් නැහැ, තාත්තත් නැහැ, අර යුද්ධ කාලේ මැරිලා. අසරණයි. අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒකට හේතුව මොකක්ද? අම්මයි තාත්තයි දෙන්න ළඟ ජීවත් වෙන්න. හේතුව තමයි සංසාරේ තමන්ගේ අසරණ නෑයන්ට, අසරණ වෙලා ඉන්න ඥාතීන්ට උදව් කරන එක. අපි පුරුදු වෙලා තියෙන්නේ පින්වත්නි, උදව් කළත් අපි උදව් කරන්නේ තියෙන අයට. අපේ නෑයෝ නොවුනත් ඒගොල්ලෝ ටිකක් උසස් තැනක නම් අපි තැන්වල කියන අපේ දුරින් නෑයෝ. ආඩම්බරෙන් කියන්නේ. ඒ අයට උදව් කරන්නත් යනවා අපි. නමුත් අපේම නෑයෝ, තාත්තගේ පැත්තේ ළඟම නෑයෝ, අම්මගේ පැත්තේ ළඟම නෑයෝ. අසරණ වෙලා, තනි වෙලා, අනාථ වෙලා ඒ මායට අපි උදව් කරන්න ඕන. ඒ අයට උදව් කරලා තියෙන අයට තමයි අම්මයි තාත්තයි බෝසතුන් වාගේ අපිට ලැබෙන්නේ. ඒ දෙන්න එක ජීවත් වෙන්න ලැබෙන්නේ එකයි. අම්මා නැති ජීවිතේ ලස්සන නැහැ. කවියා කිව්වේ අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා. අම්මා ඉන්නවා නම් ඉල්ල කතෑකි. අම්මා නැහැ. ඒ නිසා අපිට බඩගින්න එන්න එපා. ඇයි දෙන්න කෙනෙක් නැහැ. තාත්තයි අම්මයි දෙන්නා ඉන්නවා නම් ඒ ජීවිතය හරි වාසනාවන්තයි. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්න අපි
පින් කරලා තියෙනවා. අපේ අසරණ නෑයන්ට අසරණකමින් ප්‍රයෝජන ගන්න නෙමෙයි. දැන් සමහර ළමයි අසරණ වෙලා ඉන්න කෙල්ලන්ගෙන්ගේම අයිතු ප්‍රයෝජන බලාගෙන අපි ඥාතිකමත් අමතක කරලා උදව් කරනවා. ඥාතිකම නෙමෙයි එතන බැලුවේ රාගේ. ඒ මොවුන් නපුන්සකයෝ වෙනවා. ඒ මොවුන්ට අම්මා ගණිකාවකගේ අම්මා ළමයෙක් වෙනවා. සල්ලාල තාත්තා කෙනෙක් ලැබිලා ජීවිතේ විනාශ වෙනවා. අද වෙලා තියෙනවා. ඇයි අපි කරපු දේවල් විපාක ඒකයිකෝ යාදිසං වපතේ බීජං. මම වපුරුවා. වපුරපු දේ තමයි මට ලැබෙන්නේ. කල්යාණකාරී හොඳ දේ කළා නම් හොඳ දේ මට ලැබෙනවා. පාපකාරී නරක නම් කළේ ඒකේ විපාකත් මට ලැබෙනවා. බලන්න කොච්චර ලස්සනද මේ අපි අටුවවල මේව තියෙනවද සොයන්න ඕන. ඊළඟට ආනවා කාත් කවුරුත් නැති අනාථ වෙලා ඉපදෙන්න. කාරණාව මොකක්ද? ඔය අනාථ මඩ මේ කොරවාට්ටුවේ උම්මත්තකාගාරේ පාරවල් වල කිසි කෙනෙක් නැහැ. ඔය අනුරාධපුර පොළොන්නරු පැත්තේ යන්න අර පිට්ටනි වෙලේ වාඩි වෙලා ඉන්නේ. කවුරුත් නැහැ අනාථයි. ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න කාරණාව තමයි සත්තුන්ට දරුණු ලෙස ගාලා තියෙනවා. ඇයි පෙරේම ප්‍රවෘත්තියක් පෙන්නුවා කකුල් දෙක ඉරි වැටුණා මගේ නා. එළදෙන අම්මට සමානයි. පස් ගෝ රස දෙන අම්මා එළදෙන. ඉන්දියාවේ දෙයියෙක්. ඉන්දියාවේ සෑම කෝවිලයකම එළදෙනෙක් ඉන්නවා. වඳිනවා. ලෝකෙ සත්තු වෙනුවෙන් අවුරුද්දක් නැත්තම් උත්සවයක්. දැන් අපි සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ. ඒ මිනිසුන්ගේ අවුරුදුනේ. දැන් කාක්කන්ගේ අවුරුදු නැහැ, සිංහයන්ගේ අවුරුදු නැහැ. එහෙම නැහනේ. ලෝකේ සතෙක් වෙනුවෙන් අවුරුද්දක් තියෙන්නේ ගොනාට විතරයි. පෙබරවාරි මාසේ මේ ජනවාරි මාසේ 15 වෙනිදාම අවුරුද්දෙම. එදාට ගව පූජාව. ගව ඝාතනය නෙමෙයි. එළදෙන්නු ගොන්නු නාවන්න ඕන. නාවලා මල් මාලා දාන්න ඕන. මල් මාලා දාලා හොඳට පොට්ටුවක් තියන්න ඕන. කපුරු අරගෙන හොඳට අල්ලන්න ඕන. සරසන්න ඕන. සරසලා හොඳට එදාට කන්න දෙන්න ඕන. ඒ අවුරුද්ද. ඇයි අවුරුද්ද පුරාම අපිට කිරි දෙනවා. අවුරුද්ද පුරාම මේ කිරි වලින් කොච්චර අපි කනවද? ඉන්දියාවේ අනිවාර්යයිනේ කිරි. පිටිකිරි නෑ. අපිනේ දැන් මේ පිටිකිරි වලට ගාගන්නේ. ඉන්දියාවේ තේ එකක් බොනකොට හරි රායි. ඒ තේ එක කියලා දෙන්නම් අද නැටි අදලා බීලා බලන්න. දිය කිරි දැම්මා වාජනේට වතුර දාන්නේ නැහැ. දිය කිරි එකටම තේ කොළ ටිකකුත් දැම්මා. ඉඟුරු කෑල්ලකුත් කොටලා දැම්මා. ගම්බිරිස් 64ක් පාත් දැම්මා ගම්බිරිස්. එනසාල් දෙකකුයි කරාබු නැටි දෙකකුයි කුරුඳු පොතු කෑල්ලකුයි දැම්මා. දාලා සීනි ටිකකුත් දාලා ලිපේ තියලා හොඳට ඇඳි ගානවා කිරි යොද්ද වාගේ. දැන් අපි තේ හදන්නේ ඊටරේ ගැව්වා වතුර උණු වුණා තේ කොළ ටිකක් දැම්මා තේ කොළයකට දැම්මා ඒක හරියට තැම්බෙන්නේ නැහැ ඒක පෙරලා දුන්නා ඉඳා බීපන්. ඒකනේ තේකේ රස නැත්තේ. දැන් නිකන් වතුර නිකන් ඊටරේට ගැව්වා අර කෝප්පෙට තේ කොළ නැත්නම් ටී බෑග් තුවා ටී බෑග් එක දාලා ඔබලා ගත්තා. පාට තියෙනවා කළු පාටයි. තේකේ රස නැහැ. තේක කියන එක බිව්වම සූර වෙනවා. ඒකනේ උදේට තේ බොන්නේ. උදේ නැගිටලා තේ බොන්නේ සූර ගතිය ඇඟට පණ තෘප්තියක් ජවයක්. කැලේ අලි තේ බොන්නේ නැහැ උදේට. නමුත් මිනිස්සු වෙච්ච අපි පුරුදු වෙලා තියෙනවා. දැන් කැලේ අලි කොටි සිංහයෝ තේ බොනවද නැහැ. අපි මිනිස්සු වැඩ කරනවා. දැන් කුඹුරේ වැඩ කළේ ඉස්සර ප්ලේන්ටිය බිව්වා බුලත් පිට කෑවා. අනේ අක්කර ගානක් වැඩ කරා. අර තේ දළු නෙලාන්නේ කූඩැල්ලු කකා කඳුවලනේ තේ කොළ තියෙන. හොඳට බලන්න. තේ කොළ ටික තේ ටික බොනවා යක්කු වාගේ වැඩ කරනවා. මේ ආන්දෘගොල්ලෝ තරියට ගිලම්පස කියලා වැළඳුවේ තේ වතුර.
දැන් ඒකත් ස්ටයිල් වුණා. අරමතේ එකක් බිව්වම හරිම රායි. ඒකට කියන්නේ චායි කියලා. ගෙදරක ගියාම දෙනවා. ඒත් ඒක. එතකොට මෙතනදි මේ කියන්නේ මොකද්ද? සත්තු අර එළදෙන කිරි දෙන අම්මා ලංකාවේ සත්තු මරන්න එපා කියලා නීතිය තියෙන රටේ. නුවර පැත්තේ දළදා වංශේ වැඩ ඉන්න පැත්තේ. ඒ එළදෙන වත්තකට පැනලා. වතු අයිතිකාරයා ගල්ලින්න අරගෙන අරියටම එළදෙනගේ පස්ස පැත්තේ ගාතට ගාලා තියෙන. ඒ එළදෙන ගර්භණී වැටුණා නැගිටින්න බෑ. පස්ස පැත්ත පණ නෑ. මන් දැක්කමයි එළදෙන අඬනවා කියා ගන්න විදියක් නෑ. දකින මිනිස්සු අර මිනිහට සාප කරනවා. මීට වඩා හොඳයි නම් හොඳයි මරලා දැම්ම නම් කියලා මිනිහට බයිනවා. ඔන්න මෙලෝම විනාසයි. ඔය තනි කඩ වෙලා අනාථ වෙලා අසරණ වෙලා ඉන්න තැනක් නෑ වැස්සට තෙමිලා අවුවට වේලිලා පේමන්ට් එකේ අතන මෙතන බැනුම් ආගෙන ඉන්නේ. සත්තුන්ට කරදර කරපු නිසා. තව කියන්න කරුණු ගොඩාක් තියෙනවා. දැන් වෙලාව ඉවරයි. ආයි බණකදී අපි ඊළඟ කාරණා ටික තව ටිකක් හොයන්න ඕන. මම ඊයේ රාට අට කාලා හොයලා ගත්තේ. අපේ අට කතාවල මොනවද නැත්තේ? ඒ නිසා වපුරපු දේ අස්වැන්න හොඳ කළා නම් හොඳ විපාක, නරක කළා නම් නරක විපාක. කාටවත් බැනලා හරියන්නේ නැහැ. දෙයියෝ කළා නෙමෙයි. තමන්මයි කරගත්තේ. ඒවවල විපාක තමන්ට ලැබෙනවා. එහෙමනම් අද දවසේ මේ ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පින WMG පොඩිමැණිකේ මාත්මීය ප්‍රධාන පවුලේ සෑම දෙනාටත් ලක්වැසි ලෝවැසි ඔබ අප සෑම දෙනාටත් මේ කර්ම විපාක දැනගෙන පවට බයයි පවට ලැජ්ජයි. හොඳ ජීවිතයක් ගත කරන්න ලැබේවා. කොරෝනා වසංගතේ දුරු වේවා, මුළු ලෝකෙම සුවපත් වේවා. දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා